හරි. එතකොට දැන් ඔය කියපු කතාව. ඒ කියන්නේ අපි ඇඩ්‍රිනලින් ඔක්සීකරණයෙන් ආරක්ෂා කරගන්න සෝඩියම් මෙටාබයිසල්ෆයිඩ් දානවා. ඒක අපි ගිය සතියේදී ඉගෙන ගත්තානේ. හරි. හරි. දැන් බලන්න අපි කීවා සෝඩියම් මෙටාබයිසල්ෆයිඩ් කියන එක තමයි හොඳම ඇන්ටිඔක්සිඩන්ට් එකක් දැනට පාවිච්චි තියෙන. ඒක අපි පාවිච්චි කරනවා ඇඩ්‍රිනලින් ඔක්සීකරණයෙන් ආරක්ෂා කරගන්න. හැබැයි දැන් මට ඒගොල්ලෝ කියනවා මේ however it reacts with the drug. ඒ කියන්නේ මේ සෝඩියම් මෙටාබයිසල්ෆයිඩ් react වෙන්න පුළුවන් ඇඩ්‍රිනලින් එක්ක. හරි. However it reacts with the drugs to form epinephrine නැත්නම් adrenaline sulfonate. And this is the significant degradation route for adrenaline. හරි මත තියන්න. වදින දිගේ දේවල් ඉහ කඩනවා. අවශ්‍ය හින්දානේ අපි දෙන්නේ ආරක්ෂා කරන්න මෙටාබයිසල්ෆයිඩ්. එයාම ගිහලා ඩ්‍රග් එකට ගහනවා. ඒ නිසා මෙයාට අපි කියනවා incompatibilities තියෙනවා කියලා. අපි කියන එකිනෙකට නොගැලපීම් මෙහෙම වෙන්න පුළුවන්. හරි. මේ සෙෂන් එක අපි දිගටම මේකම කරමු. මේකෙන් පස්සේ මේක උපරිමයක් කරලා ඊට පස්සේ මම ඉන්ටර්වල් එක දෙන්නම්. ඊට පස්සේ අපි දැන් මෙතනින් පණ එකයි කාලයි දෙක විතර ඉන්ටර්වල් එක හම්බුනේ. අපි 2:00ට ඉතින් ඊළඟ සෙෂන් එක පටන් ගන්නවා. ඊට දිගටම GIT ඉවර කරලා දාමු. හරි. it's a හයවෙනි ෆැක්ට් එක අපි වෙනමම සාකච්ඡා කරන්න ඕනේ. ඒ නිසා මම ඔතන තියලා තියෙන්නේ microbial growth. This is a biological factor affecting the drug stability. අපි ඒකදී සාකච්ඡා කරන්න ඕන මොන වගේ microbes වලින්ද මේ effect එන්නේ, ඒ වගේ ලක්ෂණ මොනවද සහ වළක්ව ගන්නේ කොහොමද කියන එක. හරි, ඒක වෙනමම කතා කරන එකක්. අපි ඊට පස්සේ බලමු physical factors affecting drug stability. දැන් chemical factors ටික හරි. දැන් physical factors. අංක 1 temperature, අංක 2 humidity, අංක 3 light. හරි. මෙන්න මේ තුන මතක තියෙන්න ඕනේ. What are the physical factors affecting drug stability කියොත් එහෙම ඔයාලා මතක තියෙන්න ඕනේ temperature, හරි, humidity and light. හරි, temperature බලන්න. ඕනම කෙනෙක් දන්නවා බෙහෙතක් ඕනට වඩා රත් වුණොත් විනාශ වෙන්න පුළුවන්. සමහර වෙලාවල් තියෙනවා බෙහෙතක් ඕනට වඩා කූල් වුණොත් බෙහෙත විනාශ වෙනවා. Do not freeze කියලා තියෙන්නේ. ඒක ඖෂධය අනුව තියෙන්නේ කරන්නේ. ඒ නිසා control room temperature එකක නැත්නම් control temperature එකක මේවා ස්ටෝර් කරන්න ඕනේ. දැන් ඉන්සුලින් වගේ එකක් ගත්තොත් එහෙම අපි කියනවා store 2 to 8 Celsius, do not freeze and protect from light. Insulin වල සම්පූර්ණ storage condition එක. හරි. දැන් බලමු. The rate of degradation reactions is markedly increased. අධික වශයෙන් වැඩි වෙනවා by increase the temperature. ඒක ඕනම කෙනෙක් දන්න එක. හරි. Most of the vaccine, a biological drug, can decompose at very low and high temperature. හරි, ඒ නිසා මේක නේ උෂ්ණත්වය කියවම රත් වීම විතරක් හිතන්න එපා. ෆ්‍රීස් වීමත් තියෙනවා. ෆ්‍රීස් වෙන එක නැත්තම් හිමායනේට ලක්. ෆ්‍රීස් වීමත් බලපන්. සමහර වැක්සින් රත් වෙන්නත් බෑ, ෆ්‍රීස් වෙන්නත් බෑ. හරි? බොහෝ ඖෂධ හිමයි. There is system to ensure that highly temperature sensitive drugs such as vaccine should be manufactured, transported, stored in the low temperature conditions required for continually until the drugs is given to the patient. ඒ කියන්නේ බෙහෙත හදපු තැන ඉඳලා හදන තැන ඉඳලා ප්‍රවාහණය කිරීමේදී ස්ටෝර් කිරීමේදී අන්තිමට ෆීල්ඩ් එකට ගෙනල්ලා patient ගහනක recipient ගහනක ඒක cool temperature එකක තියෙන්න ඕන. අපි ඒකට කියනවා cold chain කියලා. දැන් උදාහරණ වල අද දක්වනවා COVID වලට. ඒ නැත්නම් කොරෝනා වලට ගහන වැක්සින් එක. -70 වල තියෙන්න ඕනේ. -70. ඒක හිතන්නම. ඒ උෂ්ණත්වය තුළ මේක හදුවේ ඇමරිකාව වෙන ඇමරිකාවේ හදපු දේ හදන මෙයා හදන්නේ -70 වල. ස්ටෝර් කරන්නේ -70 වල. ප්ලේන් එකේ ගේන්නේ නැවේ ගේන්නේ -. දැන් ලංකාවට ගේනනේ කොහෙද හරි. ඒ කියන්නේ ලංකාවේ ස්ටෝර් කරන්නේ -70.
ෆීල්ඩ් එකට ගෙනහිලා ගහන්නේ minus cm වල තියලා තමයි අන්තිමට patient එක ගහනකම්. එහෙම නොවුනොත් බෙහෙත විනාශ වෙනවා. අපි යන්නේ ඒ හදපු තැන ඉඳලා patient ගේ ඇඟට දානකම් තියෙන සියලුම process එකේ උෂ්ණත්වය control කරලා තියෙනකොට cool උෂ්ණත්වයක තියාගෙන අපි කියන cold chain එක කියලා. cold chain. කොතනදී හරි කැඩුනොත් cold chain එක බෙහෙත විනාශ වෙනවා. ඒවට තියෙන vaccine vial monitor කියලා જાතියක්. ඒ කියන්නේ පාට වෙනස් වෙන උෂ්ණත්වය අනුව පාට වෙනස් වෙන monitors තියෙනවා. monitor එකේ පාට දැක්කම කියන්න පුළුවන් මෙයා විනාශ වෙලා කියලා. ඒක විනාශ වෙලා. උෂ්ණත්වය change එකට ලක් වෙලා කියලා. හරි. හරි කියනවා there is system ensure that the highly temperature sensitive drugs such as vaccines should be manufactured, transported, stored in the low temperature conditions required for continually until the drug is given to the patient. This is known as cold chain. cold chain එක කඩන්නේ බොහෝ විට අන්තිම patient බෙහෙත ගන්නවා. මේ cold chain එක කඩපුවම බොහෝ ඖෂධ ඉතින් පස්සේ ඉතුරුත් අයින් කරන්න ඕනේ. සමහර ඖෂධ විතරක් දැන් oral polio කියන එක උදාහරණයක් ගත්තොත් oral polio vaccine එක තියෙනවනේ -20 වල. -20 වල oral polio vaccine එක අවුරුදු දෙකක් තියාගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැතුව. හැබැයි ඒක ඒ cold chain එක කඩනවනේ අපි ඒකට කියන්නේ තෝ කරනවා කියලා. තෝ තෝ කරනවා කියලා කියන්නේ cold chain එක කඩනවා. කඩලා එළියට ගත්තාම එයාට අවුරුදු දෙකක් තියෙන්න බෑ. එයා මාස 6ක් 2 to 8 වල තියාගන්න පුළුවන්. 2 to 8 celsius. ඒ කියන්නේ deep freezer එකේ තිබුණු බෙහෙත අවුරුදු දෙකක් තිබුණා වුණාට එතනින් එළියට ගත්තාට පස්සේ එයා normal fridge එකේ අවුරුදු දෙකක් බෑ මාස 6ක් තියාගත හැකියි. ඒ හැම එකටම නෙමෙයි හැබැයි oral polio වගේ වට. ඊටසේ humidity කියන්නේ පුතේ ජල වාෂ්ප ප්‍රමාණය. නැත්නම් අපි කියන්නේ මොකද්ද? වායු ගෝලයේ තියෙන ජල වාෂ්ප එහෙම නැත්නම් අපි කියන ආර්ද්‍රතාවය. හරි. Humidity can cause following issues of pharmaceuticals. Hydrolysis of drug molecule. ඒ කියන්නේ අනිවාර්යෙන් ජල වාෂ්ප තියෙනවා නම් ජල විච්ඡේදන ලක් වෙන මේ ජල විච්ඡේදන වෙනවා. දෙක deliquescence and hygroscopic changes. Deliquescence කියලා කියන්නේ පුතේ යම්කිසි ද්‍රව උරාගෙන ඝනයක් දිය වෙනවා. සමහර ඝන ඖෂධ තියෙනවා වායු ගෝලයේ තියෙන ජල වාෂ්ප උරාගෙන ද්‍රව වෙනවා. ඝනය ද්‍රව වෙනවා නම් වතුර උරාගෙන අපි ඒකට කියනවා deliquescence කියලා සරලව. hygroscopic කියලා කියන්නේ ජලය උරාගෙන. එයා ජලය උරා ගන්නවා. ජලය උරාගෙන එයාගේ සජල බව වැඩි කර ගන්නවා. හරි. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එimhe copper sulfate අපි හිතමුකෝ උදාහරණයකම copper sulfate .5H2O තියෙන කියලා. copper sulfate pentahydrate තියෙන. copper sulfate කියන්නේ. එයා සමහරට ජල වාෂ්ප තවදුරටත් උරාගෙන copper sulfate hepta octa ඒ කියන්නේ ජලාණු 5 වෙනකොට ජලාණු 6ක් 7ක් 8ක් එහෙම වෙන්න පුළුවන්. කියලා හිතන්නේ. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් ජලය උරාගෙන එයාගේ සජල අවස්ථාව වැඩි කරනවා නම් අපි ඒකට කියන්නේ hygroscopic කියලා. ජලය උරා ගන්න ආසයි මේ දෙන්නම. deliquescence එක්කන ජලය උරාගෙන ඝනය ද්‍රව වෙනවා. hygroscopic කියන්නේ ජලය උරාගෙන එයාගේ සජල ස්ටේජ් එක වැඩි කර ගන්නවා. සජල බව වැඩි කර ගන්නවා. දෙන්නම ජලයට ආසයි. it's increase growth of microbes. අනිවාර්යයෙන්ම ඔයාලා දන්නවා ශුද්‍ර ජීවීන් වර්ධනය සඳහා ජලය අත්‍යවශ්‍යයි. ජලයේ තියෙන ඕනම තැනක ශුද්‍ර ජීවීන් වර්ධනය වීමේ පසුබිම වැඩි. It has a light. Light. Some wavelengths of light can activate oxidation and isomerization. මේක අපි පැහැදිලි කරා. ඒ සායි කියන්න ඕනේ. විශේෂයෙන් මේ දෙකම ගැන පැහැදිලි කරා. wavelength එක 470ට වඩා අඩු නැනෝමීටර් ගණනක් තියෙන හරි නැනෝමීටර් අඩුවෙන් තියෙන ඒවා ආලෝකයේ මගින් ඖෂධ එක්කෝ oxidation reaction ඇති කරන්න පුළුවන්. එහෙම නැත්නම් isomerization වෙන්න පුළුවන්. එහෙම නැත්නම් photo oxidation වෙන්න පුළුවන් කියලා අපි පැහැදිලි කරා. හරි. ඒ තමයි සාධක තුන. අපි බලමු මේ වගේ කොහොමද මේ බෙහෙත් විනාශ වෙන්නේ කියලා. physical factors වලින් බෙහෙත් විනාශ වෙන්නේ කොහොමද කියලා. physical methods of drug decomposition. එක evaporation of the liquid medium of the product and increase the concentration. ඒ කියන්නේ යම් කිසි evaporation එකක් කියලා කියන්නේ මම group එකට ඒ ෆොටෝ දාලා තිබ්බා. evaporation එකක් කියලා කියන්නේ දැන් ඔයාලා ගෙදරදී හොද්දා නටවනකොට. ඔයාලා රිපේ හොද්දක් තියලා නටවනකොට ඒ හොද්ද දැන් නටන ඉවර මෙතන ඉන්න සමහර උහිනා ඇත්තේ තියෙනවා දැකලා තියෙන්නේ හොද්ද නටන හොද්ද සාන්ද්‍ර වෙනවා. මොකද හේතුව හොද්දේ තියෙන වතුර ටික වාෂ්ප වෙනවා. හොද්දේ ටික වතුර ටික වාෂ්ප වෙනවා. ඒ වතුර ටික අල්ල ගන්න කවුරුත් උඩ නැහැනේ. ඒක වායු ගුලයට මුදා හරිනවා. යම් කිසි දෙයක් රත් කරලා වායු ගුලයට ජල වාෂ්ප මුදා හරිනවා නම් අපි ඒකට කියන්නේ evaporation එක කියලා. ඒ කියන්නේ solvent එක යනවා ද්‍රාවකයේ නේ ද්‍රාවකයේ වාෂ්ප වෙනවා. අපි කියන්නේ evaporation එකක්. හරි?
එතකොට බෙහෙත් වලත් එහෙම වෙන්න පුළුවන්. එවපරේට් වෙලා යන්න පුළුවන් ඖෂධ ද්‍රාවණයකින් මාධ්‍ය නැත්තම් සෝල්වන්ට් එක එහෙම නැත්තම් අපි කියන ද්‍රාවකය වාෂ්ප වෙනවා. එතකොට වෙන්නේ සාන්ද්‍ර වෙනවනේ. දැන් උදාහරණයක් ලුණු ද්‍රාවණයක් තියලා ටික ටික වාෂ්ප වෙනකොට ලුණු ද්‍රාවණයේ ආරම්භක සාන්ද්‍රණයට වඩා දැන් සාන්ද්‍රණය වැඩි කල් යනකොට. වැඩි ටික වාෂ්ප වෙනවා. හරි? ඊට අමතරව ක්‍රිස්ටල් ෆෝමේෂන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කැට කැට හැදෙන්න පුළුවන්. It is changes occur due to the absorption of water and loss of water. අර කලින් කියපුවා. ඒ කියන්නේ එක්ක වතුර උරා ගන්න පුළුවන්. එක්ක වතුර වාෂ්ප වෙන්න පුළුවන්. ඒ මගින් සිද්ධ වෙන්න පුළුවන් දේවල් තියෙනවා. හරි. එහෙම සිද්ධ වෙන්න පුළුවන් දේවල් තමයි මේක. 3. බලන්න 3ෙන් කියවලා. 3 E. Some anhydrous chemicals. ඒ කියන්නේ anhydrous කියන්නේ විජල සංයෝග absorb water from the environmental and dissolve in chemical sorry I mean some anhydrous chemical ඒ කියන්නේ විජල සංයෝග absorb water from the environment ජල වායු වලින් ජලය උරා ගන්නවා and dissolve the chemical they are named as deliquescence මම කලින් කිව්වේ ඝන සංයෝග වතුර උරාගෙන දිය වෙනවා නම් ස්වභාව වායු වලින් තියෙන වතුර උරාගෙන දිය වෙනවා අපි බලෙන් දිය කරන්නේ නැහැ දිය වෙනවා deliquescence හරි it has some anhydrous chemicals absorb water but do not dissolve සමහර anhydrous දේවල් තියෙන වතුර උරා ගන්නවා හැබැයි දිය වෙන්නේ නැහැ but there may be a color change හැබැයි color change වෙන්න පුළුවන් දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙනම් කොපර් සල්ෆේට් නිර්ජලීය කොපර් සල්ෆේට් කියන්නේ සුදු පාටයි වතුර උරා ගත්ත ගමන් නිල් පාටයි කොබල්ට් ක්ලෝරයිඩ් කියලා කියන්නේ මෙතන පාට වතුර උරා ගත්තාම තව පාට ඒක හයිඩ්‍රොස්කෝපි ඊට අමතරව හයිඩ්‍රොස්කෝපික් ඇල්කොහොල් හයිඩ්‍රොස්කෝපි ග්ලිසරින් හයිඩ්‍රොස්කෝපි වතුර උරා ගන්න ඕනම කෙනෙක් අපි හයිඩ්‍රොස්කෝපික් කියලා කියනවා ඊට පස්සේ in hydrous chemicals සජල ලවණක් තියෙනවනේ ඖෂධ වල හරි in hydrous chemicals water molecules move into the atmosphere and become anhydrous chemical they are called efflorescents සමහර ඖෂධ සංයෝග වල අත්‍යවශ්‍යම ජලය තියෙන්න ඕනේ හැබැයි උෂ්ණත්වය වැඩි වෙනකොට මේ ජලය ටික වාෂ්ප වෙලා යනවා නම් එයා විජල වෙනවා නම් ඒ විජල අවස්ථාවට anhydrous පත්තරපත් වෙනවා නම් අපි ඒකට කියනවා efflorescence chemical කියලා efflorescence හරි වර්ග තුන මතක තියාගන්න deliquescence කියන්නේ මොකද්ද hygroscopic කියන්නේ මොකද්ද efflorescence කියන්නේ මොකද්ද මම ලබන සතියේ උදාහරණ දෙන්නම් ඔයාලට හරි ඒ ටික පොඩ්ඩක් මතක තියාගන්න උදාහරණ පාඩම් කරන්න ඊට පස්සේ තව දෙයක් වෙන්න පුළුවන් precipitation ඒ කියන්නේ අවක්ෂේප හැදෙන්න පුළුවන් ස්ටෝක් කරලා තියෙනවා දන්නේ නැතුව අවක්ෂේපය බෙහෙත අවක්ෂේප වුණොත් පුතේ සාන්ද්‍රණය වෙනස් වෙනවා බෙහෙතෙන් වැඩක් නෑ ඊට අමතරව pH එක change වෙන්න පුළුවන් ඒ නිසා ගොඩාක් හානි වෙන්න පුළුවන් ඖෂධයක ස්ටෝරි කියලා දෙනවා කොහොමද ෆිසිකලි යම් කිසි ඩ්‍රග් එකක් විනාශ වෙන්නේ කියන එක තමයි මේ අපි සාකච්ඡා කරන්නේ ඊට පස්සේ කියනවා how to affect pH on the drug stability ඖෂධ වල stability එකට pH එක බලපාන්නේ කොහොමද හරි වැදගත් මාතෘකාවක් maybe one SCQ සම්පූර්ණම ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් මෙතනින් එන්න පුළුවන් මේ කරන පාඩම හරි ටිකක් ගැඹුරුයි හැබැයි අවශ්‍යයි හරි ඊළඟට බලමු කොහොමද pH එක බලපාන්නේ කියන එක මහා දෙයක් නෑ ඒ සම්බන්ධිකරම කියලා දාන්න in liquid pharmaceuticals වල තමයි අතර pH change එක බලපාන්නේ වල දාන්න pH change එක කියලා අපි සලකන්නේ ජලීය ද්‍රාවණයේ තියෙන හයිඩ්‍රජන් අයන සාන්ද්‍රණයේ රින්න ලඝු වගේ නේද මතකනේ ජලීය ද්‍රාවණයක තියෙන හයිඩ්‍රජන් අයන සාන්ද්‍රණයේ රින්න ලඝු වගේ අපි ඒක සාමාන්‍යයෙන් කියන pH එක ද්‍රාවණයක් තුළ තමයි pH change එකේ ප්‍රශ්නේ බොහෝ විට ඖෂධ වල තියෙන පෙත් එක පවුඩර් එකකට වඩා හරි in liquid pharmaceuticals pH of the formulation should be adjusted and maintenance අනිවාර්යයෙන්ම pH එක change pH එක adjust කරලා තියා ගන්නවා අපිට උඩ මට්ටමේ අල්ලන් ඉන්න ඕනේ change වෙන්න දෙන්න ඕනේ නැහැ ඒ මොනතර Henderson Hasselbalch equation එක අනුව ආම්ලික ඖෂධ බාෂ්මික මාධ්‍යයේදී බාෂ්මික ඖෂධ ආම්ලික මාධ්‍යයේදී විකටණය වෙනවා විනාශ වෙනවා හරි ඒ තමයි ඉක්මනට කියලා දාන්න මේක උගන්වන්න තියෙන එක in some pH conditions drug molecules may be ionized and inactivated අයනීකරණය වෙලා inactive වෙයි reduce solubility and form crystals සමහර pH change වලදී හරි සමහර pH වලදී සමහර දේවල් දිය වෙන්නේ නැහැ precipitate වෙනවා අවක්ෂේප වෙනවා crystals some pH value in the injection may cause irritation pain at the injection site හරි සමහරවිට pH එක change වෙලා තිබුණොත් එහෙනම් injection එක ගහද්දී ලෙඩා වත්ත වටේ දුවයි hospital එකේ නැත්නම් nurse ටත් පයින් ගහලා doctor ට ගහලා දුවනවා ඇයි කැක්කුමට
අපි දන්නේ නැහැ pH change එකක් කියලා. ඉතින් නර්ස් හරි ડોක්ටර් හරි ඉන්ජෙක්ෂන් එක ගහනවා. හැබැයි ඇතුලේ pH change එකක් කියලා. අම්මෝ දනවා පුපුරු ගහනවා. දුවනවා. ඉන්ජෙක්ෂන් කට්ට ගහගෙන දුවයි නේ. අමාරුනවා. එහෙම වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ in liquids pH changes are possible due to slow chemical reactions occur in the formulation. සමහර liquid වල තමයි pH කතන්දරේ වැඩි ඈ. ඒක ටික නොදැනී පොඩ රියැක්ෂන් වෙනවා. වෙලා මාධ්‍යයේ H අයන හෝ OH අයන සාන්ද්‍රණය වැඩි වෙනවා. pH එක චේන්ජ් වෙනවා. හරි. ඊට පස්සේ බලමු අපිට බ්‍රැත් දෙකක් මොකද? Buffer solutions are added to prevent these minor pH changes. වල දන්නවා සුවරක්ෂකයක් කියන කරප්පයක් කියීමෙන්ම දන්නවා යම් කිසි ජලීය ද්‍රාවණයකට අම්ලය සුවර වශයෙන් හෝ බස්මය සුවර වශයෙන් හෝ එකතු වීමේදී ඒ pH එකේ නොවෙනස්ව තබා ගැනීමේ සිස්ටම් එකකට එහෙම නැත්නම් අපි කියනවා ඒ කම්බිනේෂන් එකකට අපි කියනවා බෆර් සිස්ටම් එකක්. හරියම වැදගත්. හරි? Buffer solutions are added to prevent these minor pH change. Buffer solutions will maintain a constant pH even when small amount. ඔන්නෝක මතක තියන්නේ. ඔක දෙනවා එක අවුරුද්දක දුන්නා large amount කියලා. Small amount. හරි? පටල ගන්න එපා. Buffer solutions will maintain a constant pH where even when a small amount of acid or alkaline plasma are added to the solution. ඒක වල ගන්න දෙන්නේ. නේද? මම ඒක පැහැදිලි කරා. A buffer solution is usually composed of weak acid and salt of the acid. ඔන්නතර අහගන්න. Buffer solution එක is usually composed සාමාන්‍යයෙන් සමන්විත වෙන්න පුළුවන් a weak acid දුබල අම්ලයක් සහ ඊළවණේ such as acetic acid and sodium acetate. හරි ඒ කියන්නේ සමහර බෆර් තියෙනවා අම්ල සහ ඊළවණේ දුබල අම්ල ප්‍රබල අම්ල නෙමෙයි දුබල අම්ල සහ ඊළවණේ or a weak base and a salt. සමහර ඒවා තියෙනවා දුබල භස්මය සහ ඊළවණේ මේ ඔක්කොම වල කරලා තියෙනවා මම හිතන්නේ ඕගනික් හරි ඉනෝගනික් හරි මට දන්නේ මට මතක නැහැ මොකේද කියලා. කොහොමද කෙමිස්ට්‍රි එකක මේක වලට ඉගෙන ගන්න තියෙනවා. ෆිසිකල් කෙමිස්ට්‍රි නේ ෆිසිකල් වල. ආයනික සමතුලිතතාවය වගේ pH එක ගන්න. හරි. ඊට or a weak base and a salt of base. Such as ammonium hydroxide and ammonium chloride. ammonium hydroxide කියන්නේ දුබල භස්මය. එහි ලවණය ammonium chloride. දැක්කනේ? මේ වෙන්නේ කොහොමද කියලා ඔයාලා ගණනය කිරීම පව කරලා තියෙනවා මම දන්නවා. හරි. It is a typical buffer system that may be used in the pharmaceutical formulations include the following phases. මෙන්න මේක හරියම වැදගත්. මේක අවුරුද්දක SC එක. pharmaceutical පාවිච්චි කරන buffer system මොනවද කියලා අහුවා. ආම්ලික ඒවා තියෙන්න පුළුවන් බාෂ්මික ඒවා තියෙන්න පුළුවන්. අපි බලමු මොනවද තියෙන්නේ. Acetic acid and sodium acetate number 1. Number 2 boric acid and sodium borate. හරි. එදෙනම acidic. එදෙනම acid සහ ලවණ. acid සහ ලවණ. හරිත් ඒක නේ බාෂ්මයක් සහ ලවණ. දුබල භස්මයක් සහ ලවණයක්. මොකද්ද? disodium phosphate දුබල භස්මයක් and sodium acid phosphate. හරි නේද පුතේ? මතක තියාගන්න pharmaceutically මේ ටෙස්ට් බුක් වලට අනුව මම කියන්නේ pharmaceutical dosage form වල බහුලවම හම්බ වෙන buffer system තමයි. හරි? ඔකේ කවුරුත් එක SC කියලා. ඔය පාඩම් කරනවා. හරි. ඊළඟ පොඩක් මේ ස්පේස් එකක් ඇදලා තියෙනවා. ඒක අර ස්පේස් එකේ මම ලියන්නේ නෙමෙයි මගේ මේ මම ටයිප් කරලා දෙච්ච එක. ඊළඟ මයික්‍රෝබියල් growth එක ගැන අපි සලකමු. හරි? pharmaceutical preparation එකක් නෙමෙයි පාන් කැල්ල කියලා ඉතිරලා තියෙනවා පුස් කරනවා. නේ? පාන් කැල්ල තියලා තියෙනවා පුස් කරනවා. මොකද මේ පාන් එකට එන මේ සූත්‍ර ජීවියාගේ නම කවුරු හරි කියනවා නම් දාන්න බලන්න කාටද මතක? පාන් කැල්ලකට එන නිකන් අමතර දෙයක් මම මේ නිදිමත යන්නත් එක්ක අහන්නේ. හරි? බලන්න දාන්න ඔයාලා පාන් කැල්ලට. පාන් කැල්ල ටිකක් දවස් යනකොට කළු පාට පුස් එකක් එනවා. කවුද පුතේ මේ? very good. උත්තරයක් ආවා. මියුකෝ තමයි. මියුකෝ කියන සූත්‍රිකාකාර දිලීරය. නේ? සූත්‍රිකාකාර දිලීරය. ඒතර අපි කන බිම්මල් වල මොකද්ද තියෙන්නේ පුතේ? දැන් මම හිතන 10ක් ගන්න. පොඩ නිදිමත ඇරෙන්න දාන්න. මොනවද කන බිම්මල් වල තියෙන දිලීරය? කන බිම්මල් අපි කන්නේ හතු හතක් විදිහට හදන්නේ කවුද? ඔව් උත්තරේ. ඔව් ඇග්‍රිකස් බැසිඩිමයිකෝටා. හරි?
very good හොඳයි නිදිමත චුට්ටක් කියන්න ඇතිනේ හරි අපි එන මේ ඊළඟට හරි හරි ඒකේ බලමු මතක තියාගන්න ඖෂධ සංයෝග වලට වැඩිපුරම හානි කරන්නේ බැක්ටීරියා සහ විශේෂයෙන්ම දිදීට ඒක තමයි ඖෂධ සංයෝග වල සමහරට ජලයේ තියෙන්න පුළුවන් පෝෂක පදාර්ථ තියෙන්න පුළුවන් ඒවා හොඳ මාධ්‍යයක් නේද ඔය බිම්මල් වගා කිරීමේදී ඔයාලා දන්න පෝෂණ මාධ්‍යයට ඩී කුඩු මැග්නීසියම් සල්ෆේට් ඒ වගේ දේවල් දාලා තමයි අපි හදන්නේ. ඒ අවශ්‍යතාව දෙන්නේ සුද්ධ ජීවියට. හරිද? හරි. එතකොට යම්කිසි සංයෝගයකට යම්කිසි ඖෂධ සංයෝගයකට සුද්ධ ජීවියෙක් ආසාදනය වෙලා කියලා අපි හොයාගන්නේ කොහොමද? අපිට හොයාගන්න පුළුවන්. ඒ ඖෂධ සංයෝගයේ මුලින් තිබුණු පාට වෙනස් වෙලා නම් මුලින් තිබුණු රස වෙනස් වෙලා නම් මුලින් තිබුණු සුවඳ වෙනස් වෙලා නම් හරි අපි ඒකට කියනවා ඒ ඖෂධ සංයෝගයේ යම්කිසි හානියකට ලක් වෙනවා ඒ කියන්නේ යම්කිසි ඖෂධ සංයෝගයක තියෙන පාට ඊට පස්සේ සුවඳ රස ඒ වගේ දේවල් ඒ කියන්නේ බාහිර අපේ අවයව වලින් අපේ සංවේදී අවයව අපේ මොනවද තියෙන සංවේදී අවයව දිව කන නාසය ඇස නේද අනිත් වගේ ඇසෙන් බලලා කලර් එක පේනවා දිවෙන් ගාලා රස දැනෙනවා හරි ඒ වගේ ඇහැට නායෙන් සුවඳ දැනෙනවා හරි අනේ ඇහැට පේන දැනෙන ඇහැට පේන නහයට දැනෙන ඒ වගේ වට අපි කියන්නේ අපේ සෙන්ස් වලට සෙන්ස් වෙන ඒවට අපි කියන්නේ ඕගනොලෙප්ටික් ප්‍රොපර්ටිස් කියලා යම්කිසි ප්‍රොඩක්ට් එකක ඕගනොලෙප්ටික් ප්‍රොපර්ටිස් කියලා කියන්නේ අපේ ඇහෙන් නහයෙන් කනෙන් අහන්න බෑනේ ෆාමසි පෙති කියන්නේ ඇහැට කනට නහයට කනට නෙමෙයි ඇහැට නහයට දිවට දැනෙන දේවල් ඇහැට පාට දිවට රස හරි නහයට සුවඳ අන්න ඒවට අපි කියන ඕගනොලෙප්ටික් ප්‍රොපර්ටිස් මෙන්න මේ ඕගනොලෙප්ටික් ප්‍රොපර්ටිස් අනිවාර්යයෙන්ම චේන්ජ් වෙනවා ආසාදනයක් වුණොත් ෆාමසි බලමු bacteria and fungal growths are possible in pharmaceutical සාමාන්‍ය වෛරස් ඉන්නේ වෛරස් වලට ඇවිල්ලා ඉන්න විදියක් නෑ මොකද වෛරස් එකක් කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාලා දන්නවා අනිවාර්යයෙන්ම පරපෝෂිතෙක් මේ අවුරුද්ද 2020 වෛරස් කියන්නේ අනිවාර්ය පරපෝෂිතෙක් යාට තව සුත්‍ර ජීවි සෛලයක් නැතුව ජීවත් වෙන්න බෑ හරි ඊට පස්සේ the most of water nutrients pH of the products with the effect of light encourage the growth හරි ඒ සුද්ධ ජීවියෙකුට වර්ධනය වෙන්න අවශ්‍යතා තියෙනවනේ සුද්ධ ජීවියෙක් වර්ධනය වෙන්න අනිවාර්යෙන් ජීවියෙක් වතුර ඕනේ පෝෂණ ද්‍රව්‍ය ඕනේ හොඳ ප්‍රශස්ත pH එකක් තියෙන්න ඕනේ නේද ඔප්ටිමල් pH එකක් තියෙන්න ඒ වගේම ආලෝකයේ ශක්තියක් තියෙනවා ආලෝක ශක්තිය ආලෝකෙන් ශක්තිය ගන්න හරි ඉතින් ඒවා තියෙනවා නම් සුද්ධ ජීවි හුකිය කිය හැදෙනවා විනාශ කරන ප්‍රොඩක්ට් එක හරි this growth change the color smell and taste. These properties are named as organoleptic properties. What are the organoleptic properties of the pharmaceutical product? මොනවද හිතන්න එපා. ඇහැට පේන, නහයට දැනෙන, දිවට දැනෙන දේ. ඒතකොට දන්නවනේ. ගන්ධ, සුවඳ, ඒවා මෙතන ඒ ගන්ධ smell තියෙනනේ. Smell, color and taste. ඊට පස්සේ some microbes release chemical. How's the class then? Hari. ඊට පස්සේ some microbes release chemical into the product and hence the pH may be changed. Change of the pH accelerated the drug's breakdown. Hari. Some microbe සමහර සුදුජීවීන් chemical දානවා මාධ්‍යයට. ඒක pH එක change වෙනවා. pH එක change වෙනවා මර උඩින් කියවා වගේ අනිවාර්යෙන් බෙහෙත් විනාශ වෙනවා. Some of the chemicals are toxic to human. සමහර chemical මිනිසුන්ට විසයි. හැම එකම විස වෙන්නේ නැහැ. Some microbes secretes enzymes which are directly break down the drug molecule. උදාහරණයක් මම කියන්නම්. උදාහරණය තමයි පුතේ penicillinase කියන enzyme එක.
එහෙම නැත්නම් අපි ඒකට කියනවා බීටා ලැක්ටමේස් කියලා. හරි. එන්සයිම් එකක් තියෙනවා දරුවනේ. ඒකට අපි කියන්නේ penicillinase. හරි. එක්සැම්පල් එකක් දියා ගන්න. penicillinase ඇතරම් penicillinases කියලා එනවා. ඒ කියන්නේ penicillinases කියන්නේ enzyme group එකක්. එහෙම නැත්නම් ඒකට කියන අනිත් නම දියා ගන්න. එයාට කියන අනිත් නම beta lactamases. beta lactamases. beta lactamases කියලා කියන්නේ පුතේ penicillinase කියන්නේ එකමයි වචනේම තියෙනවා තේරුම මම හිතන්නේ දැන් තේරුම් ගන්න ඇති penicillin ට ගහන enzyme එක. penicillin කඩන enzyme එක. හරි සමහර සුද්ධ ජීවීන් හරි මම කියන්නම් කවුද මේක ප්‍රොඩියුස් කරන්නේ කියලා. හරි penicillinases produced by කවුද? produced by Staphylococcus. Staphylococcus aureus. නැත්නම් Staphylococcus කියලා තිබ්බොත් ඇති. හරි? හරි? Penicillinases produced by Staphylococcus may destroy beta lactam antibiotics. නැත්නම් may destroy අපි කෙටියෙන් දාමු. may destroy penicillin. වචන තාම වැදගත්. ඇන්ටිබයොටික් ගන්න ඉතින් පෙර සූදානම්කට මේ මතක තියාගන්න. හරි? penicillinases කියන්නේ enzyme group එකක්. එයාටම කියන අනිත් නම beta lactamases. හදන්නේ කවුද? Staphylococcus. Staphylococcus ලා ඉන්නේ කොහෙද? තුවාලවල. තුවාලවල ඉන්නවා. අතිපිරිස වර්ධනය වෙනවා. හරිම දරුණු බැක්ටීරියා එකක්. මොකද හේතුව? penicillin cloxacillin ඇරෙන්න flucloxacillin ඇරෙන්න අනිත් ඔක්කොම penicillin ව කඩන්න මෙයාට පුළුවන්. හරි penicillinases ට cloxacillin විතරයි වරතු දෙන්නේ. ඒ නිසා අපි යාට කියනවා penicillinases resistant penicillin කියලා. cloxacillin විතරයි බේරලා ඉන්නේ වීරයා වගේ. penicillinase වලින් බේරෙන්නේ. අනිත් ඔක්කොටම ගහනවා. හරි? penicillin penicillinටත් ගහනවා, benzyl penicillinටත් ගහනවා, procaine penicillinටත් ගහනවා, oral penicillinටත් ගහනවා, amoxicillinටත් ගහනවා, ampicillintත් ගහනවා. ඔක්කොටම ගහනවා. හරි? බේරලා ඉන්නේ එක්කෙනයි. itself බේරලා ඉන්නේ එක්කෙනයි. ඒ තමයි cloxacillin. cloxacillin සහ flucloxacillin. හරි? ඒක අපි ඇන්ටිබයොටික් වලදී කරමු. හරි මතක තියාගන්න මම එක්සැම්පල් එකක් දැම්මේ. හරි එතකොට ඇත්තටම මේ හැදෙන්නේ පෙනිසිලොයික් ඇසිඩ් කියන සංයෝගේ. එයා ඇත්තටම බොහොම ඇලර්ජික් කෝසිව් සංයෝගය. ඇලර්ජික් කියනකොට විසයි. ටගාලා ඒක නෝමල් පෙනිසිලින් වගේ නෙමෙයි. පෙනිසිලිනේස් වලින් කඩපු පෙනිසිලින් එකක් නැත්නම් පෙනිසිලොයික් ඇසිඩ් එකක් තිබුණොත් ඒක ගහ මේ වුණ ගම විස වෙලා ඇලර්ජික් වෙලා මැරෙන්න වැදෙන්න වැටෙන්න පුළුවන්. හරි. තව චුට්ටක් දැන් බලමු අපි කොහොමද විනාඩි 10ක් තියෙනවා මේ සෙෂන් එකේ ඊට පස්සේ කියන්නේ මේකෙන් පස්සේ අපි පැය භාගයකින් තමයි ආයි ස්ටාර්ට් කරන්නේ. හරි. හරි. බලන්න පුතේ. prevention of microbial growth. කොහොමද microbial growth එක prevent කරන්නේ? අපි ඒක සරල දේවල් ඉක්මනට යමු. ඒක limit the water level. වතුර නැත්තම් මයික්‍රෝබ්ලට හැදෙන්න බෑ. නේ? limit the water level of solid product. ජීවය කොතනද? එතන වතුර තියෙනවා. වතුර නැත්තම් ජීවයක් නැහැ. හරි? ඒ නිසා තමයි solid product වල වතුර limit කරලා තියෙන්නේ. moisture content above 1% promote microbial growth. ඒ නිසා 100ට එකට වඩා අඩුවෙන් තියෙන්න ඕනේ. ග්‍රෑම් 100ක් බර නම් පෙත්ත මිලිග්‍රෑම් 100ක් බරයි නම් පෙත්ත මිලිග්‍රෑම් 1කට වඩා අඩුවෙන් වතුර තියෙන්න ඕනේ. හිතන්න. liquid dosage form කොහොමද කියලා? ඒ නිසා සමහර dosage form හදද්දි වතුර දාන්නේ නැහැ. වෙනත් ද්‍රාවක දාන්න. හරි? ඒ වගේම ෆාමසි හදන බෙහෙතක් ඕනම එකක් උපරිම වශයෙන් සති දෙකයි තියාගන්න පුළුවන්. ඊට වඩා තියාගන්න බෑ වතුර තියෙනවා. විනාශ වෙනවා. Right? It is manufacture the product in the areas where microbial growth is controlled. Again, අපිට තියෙන aseptic area කියලා අපි ඒකට කියන්නේ. aseptic area. ලොකු room හදලා තියෙනවා. ඒ room ඇතුළට යන ප්‍රමාණය පව පාලනය කරලා තියෙනවා. ඒ ඇතුලේ movements පව පාලනය කරලා තියෙනවා. ඒ වගේම එළියෙන් එන්නේ එන වාතය පව ෆිල්ටර් කරලා ගන්න. HEPA filters කියලා තියෙනවා special filter જાතියක්. high efficacy particulate filters තියෙනවා. HEPA filters. ඒ කියන්නේ ඔයාලා ගෙදර ඔයාලට ඕන නම් ඔයාලගේ කාමරයක්
aseptic කරගන්න. එහෙම නැත්නම් අපි කියන්නේ සුදුරු ජීවීන්ගෙන් තොර ගන්න ඕන. ඔයාලා අර ග්‍රීල් වලටයි ඔයාලගේ ජනෙල් වලට HEPA ෆිල්ටර්ස් හයි කරගන්න හරි. එතකොට එන්නෙම තනිකර ෆිල්ටර් වෙලා ඉතාලම පාටිකල්ස් නැති තරම් පිරිසුදු වාතය ඉන්නේ. දැන් කොරෝනා කාලේ ඒවා එකක් ඇතුළට රින්ගන් හිටියනම් හරි මොකුත් වෙන්නේ නැහැ. එන්න බෑ. වෛරස් බැක්ටීරියා කාටවත් එන්න බෑ. හරි. ඊළඟට දෙක manufacture the product in areas where microbial growth is controlled. ඒක හරි නේ. aseptic area වුණා දාගන්න aseptic area. ඒක දාගන්න පුතේ aseptic area. මේ ඉස්සරහ ජීවාණු හරණය කරන පාඩමේ කරනවා. aseptic area. හරි නේද පුතේ? aseptic areas. 3. Use sterilized machines and equipments to contain. හරි? ඒ කියන්නේ අපි පාවිච්චි කරන්න ඕනේ සුත්‍රජීවීන් අයින් කරගන්න ස්ටෙරයිල් කරපු මැෂින්. සුත්‍රජීවීන් නැති සුත්‍රජීවීන් ජීවාණු හරණය ස්ටෙරිලයිසේෂන් ජීවාණු හරණය කරපු මැෂින් උපකරණ සහ කන්ටේනර්. උදේට ජීවාණු හරණය කරලා හදලා සුත්‍රජීවී බහුල කන්ටේනර් එකට ඕක දාලා හරියන්නේ නැහැ. සියලුම මෙඩිසින් එක කරලා ජීවාණු හරණය කළා තමයි දාන්න ඕනේ. සුත්‍රජීවී නිවත් කළා. ඊට පස්සේ use an antimicrobial preservative. ඊට අමතරව අපිට පුළුවන් සුත්‍රජීවීන් විනාශ කරන සංයෝගයක් අපිට ඇතුල් කරන්න පුළුවන් අපේ ෆාමසිටිකල් එකට. අපි ඒකට කියනවා antimicrobial preservative. උදාහරණ මෙතිල් පැරාබන්, ප්‍රොපිල් පැරාබන්, ඔය කියපු පැරාබන් කතන්දරේ. පැරාබන් තමයි හොඳම antimicrobial preservative group එක. හේතුව ඒක pH ලොකු pH range එකක වැඩ කරනවා. ආම්ලික pH වලත් වැඩ කරනවා, බාෂ්මික pH වලත් වැඩ කරනවා. හරිද? අපල preservative එකක්. Preservative. A chemical that can inhibit the growth of microorganism in a product. ඔක තමයි definition. හරි? A chemical රසායනික සංයෝගයක් that can inhibit the growth of microorganism in the product. හරි? ඒක බෙහෙතක් වෙන්න පුළුවන්, පාන් රත්තරක් වෙන්න පුළුවන්, කැවුම් ගෙඩියක් වෙන්න පුළුවන්, මොකක් කරේ වෙන්න පුළුවන්. රන් එහෙම දානකොට ඒ දාන කෙමිකල් එක සුත්‍රජීවී වර්ධනය නවත්තන දාන කෙමිකල් වලට අපි කියන්නේ පුතේ preservative. Antimicrobial preservative. ඒ antimicrobial preservative එකේ තියෙන ලක්ෂණ ටික විනාඩි 5ක් තියෙනවා. 5 ඇතුළත බලමු මොනවද තියෙන ලක්ෂණ. මේකක් තාම වැදගත් පාඩමක් 4SCQ and OSPE. හරි? Properties of a good antimicrobial preservative. High potency at low concentration. තාම අඩු සාන්ද්‍රණයකදී හොඳ potent action එකක් දෙනවා. චූටි සාන්ද්‍රණය. උකු සාන්ද්‍රණ දාන්න බෑ preservative. දැම්මොත් ඒක අපේ ඇඟට විසයි. හරි? ඊළඟට good water solubility. උන්ට ජලයේ දියුණිය කියනවා. මොකද ජලයේ ඉන්න සුත්‍රජීවීන් අපි විනාශ කරන්න ගොඩක් ඒ නිසා ජලයේ දියුණිය හැකියාව නැරඹුවා. Yes, good stability on storage. Store කරද්දී මෙයා හොඳට ස්ථායීව ඉන්න ඕනේ. Storage condition එකේදී මෙයා විනාශ වුණොත් බෑ. ඔන්න ඔය ඊළඟ තමයි වැදගත්ම දේ. Effectivity that action that active or effectivity at a wide pH range. හරි? ඒ කියන්නේ ආම්ලික මාධ්‍යයේත් මෙයා හොඳට වැඩ කරන්න ඕනේ. ඇල්කලයින් මීඩියා එකෙත් වැඩ කරන්න, නියුට්‍රල් එකෙත් වැඩ කරන්න ඕනේ. ඒ කියන්නේ ආම්ලික උදාසීන සහ බාෂ්මික මාධ්‍ය තුනේදීම එක හා සමානව වැඩ කරන්න ඕන හොඳ preservative එකක්. සමහර ඒවා ආම්ලික මාධ්‍ය විනාශ වෙනවා, සමහර ඒවා බාෂ්මික මාධ්‍ය විනාශ වෙනවා, සමහර ඒවා නියුට්‍රලයිස් වෙද්දී විනාශ වෙනවා. එහෙම වෙනේවා තියෙනවා. එහෙම නොවන ප්‍රධානම ගෲප් එක තමයි පැරාහයිඩ්‍රොක්සි බෙන්සෝයේට්. එහෙම නැත්නම් පැරාබන්. ඔතම එකක් තමයි පැරාබන්. හරි, එයා wide pH range එකක වැඩ කරන වර්ගයක්. non toxic විස වෙන්න බෑ. හරි? අපි දාලා දෙනවා ප්‍රොඩක්ට් එකකට preservative එකක්. දැන් යෝගට් එකක දාලා preservative එකක් දානවා කල් තියෙන කියලා. ප්‍රොඩක්ට් එක කල් තියෙ බේබි කාප් එක මැරලා වැටේ. එහෙම දාන්න බෑ. හරි? නේද? මොන්තරා සුත්‍රජීවී විනාශක තියෙනවනේ. එයා දැන් මොතේ සමහරවිට යෝගට් එකත් හොඳට තියෙනවා. අවුරුදු 5ක් කර තියාගන්න පුළුවන් කාප් එක මැරෙන පව. එහෙම තියෙන්න බෑ. හරි? ඊට පස්සේ no bad smell or taste. ඒ තේරෙනවද? ඊට අමතරව cost effective. ව්‍යය කරන මුදලට සුදුසු විදිහේ ඉෆෙක්ට් එකක් තියෙනවා. හරි? හරි.
ඊට පස්සේ විනාඩි 3ක් තියෙනවා මම කියන්න කොහොමද pH එකට sorry ප්‍රසර්වේටිව් එකක ඇක්ෂන් එකට pH එක බලපාන්නේ. හරිද? දැන් අපි දන්නවා ප්‍රසර්වේටිව් කියන්නේ පුතේ කිමිකල් එකක්. කිමිකල් ජලීය මාධ්‍යයකදී විශේෂයෙන්ම pH එක මත එයාගේ විඝටනය තීරණය කරනවා. ඒක අපි දන්නවනේ හැන්ඩර්සන් හැසල්බර්ග් ඉක්වේෂන් එකෙන් නැත්නම් pH සමානයි pKa log A minus බෙදීම HA කියන සමීකරණය හෝ බාෂ්පයට අදාළ සමීකරණය වල ඔයාලා අනිවාර්යයෙන්ම දන්නවා pH එක මත යම්කිසි සංයෝගයක විඝටනය තීරණය කරනවා බොහෝ විට. ඒතර ආම්ලික ප්‍රසර්වේටිව් එකක් ගත්තොත් බාෂ්පික මාධ්‍යයේදී විනාශ වෙනවා. බාෂ්පික pH ප්‍රසර්වේටිව් එකක් ගත්තොත් ආම්ලික මාධ්‍යය විනාශ වෙන්නේ නැහැ. මහා දෙයක් නෑ. හරි මේක අහපු පරණ SQ එකක්. හරි තාම සරල දෙයක් තියෙනවා. හරි. How to affect the pH on the activity of preservative? If a preservative chemicals is available in ionized form, it is not effective. හොඳට මතක තියාගන්න preservative එක ionized වෙන්න බෑ. preservative එක කියන්නේ preservative එක. ionized වුණාම ඒක අයනයක්. preservative එකට කරන්න පුළුවන් දේ අයනයට කරන්න බෑ. හරි? Acidic preservatives ionized in alkaline pH. And vice versa, the basic preservative. Vice versa කියන්නේ ඔයාලා දන්නවා. ඒ කියන්නේ පැත්ත. ඒ කියන්නේ alkaline preservatives ionized in acidic pH. There are some preservatives acts on the wide pH range. හැබැයි නාම වාසනාවට අපිට එහෙම ඒව කොටසක් තියෙනවා. ආම්ලික මාධ්‍යත් හොඳින් ක්‍රියාත්මකයි, උදාසීන මාධ්‍යත් ක්‍රියාත්මකයි, වාෂ්ප මාධ්‍යත් ක්‍රියාත්මකයි. හොඳම උදාහරණ තමයි parabens. Parabens. හරි? මතක තියාගන්න. Example තමයි පුතේ para hydroxy benzoate නැත්නම් parabens. හරි? methyl parabens, propyl parabens තමයි උදාහරණ. ඉතින් යට උදාහරණ parabens වලට ඒවා effective between 4 to 8. ගොඩාක් ආම්ලික වුණොත් බෑ. ගොඩාක් බාෂ්ප වුණොත් බෑ. 4 to 8 කියන හොඳ රේන්ජ් එකක්. ඒ රේන්ජ් එකේ වැඩ. ඒ නිසා ඔයාලා මොනවා හරි ප්‍රොඩක්ට් එකක් හදලා ඒකට ප්‍රසර්වේටිව් එක දාද්දි බලන්න ප්‍රොඩක්ට් එක ආම්ලිකද බාෂ්මිකද? එතන වඩා සුදුසුම එක මොකද්ද? අපිට හොයාගන්න බෑ නා. අපි දාන්න ඕන තරබන් එකක්. අපිට කාලයක් තිස්සේ මෙයා පරිස්සම් කරගන්න පුළුවන්. හරි? ඊට පස්සේ අපි ලබන සතියේ තව චුට්ටකින් මේක ඉවර කර හැකි. ඊට පස්සේ අපි බලනවා පුතේ චැලෙන්ජ් ටෙස්ට් එක කියලා ටෙස්ට් එකක් තියෙනවා. ඒක අවුරුද්දක SCQA. චැලෙන්ජ් ටෙස්ට් එක තමයි ලෝකේ ප්‍රසර්වේටිව් එකක ක්‍රියාකාරීත්වය ගැන සොයන පරීක්ෂණය. දැන් දිගට මේක කරොත් බෝරින් වෙනවනේ. ඒ නිසා මම ඔයාලට පැය භාගයක ඉන්ටර්වල් එකක් දෙනවා. ආයි මම පටන් ගන්නෙ 2:20ට. 2:20ට පටන් ගන්න. අපි 2:20ට පටන් ගමු. ඔයාලා එකට එන්න. අපි GIT ආහාර මාර්ගයට අදාළ බෙහෙත් ටික කරමු. හරි? ස්ටාර්ට් කළා උඩරම කරලා දාමු. පැය 3:00මාරක් තියෙනවා. පැය 3:00මාරේ අපි ඒක කරමු. හරි? ඒගොල්ලෝ